හරි එතකොට ඉස්සර කනෙක්ෂන් එක පොඩ්ඩක් නතර වුණා. මම කීයේදී සක්‍රියතා ශ්‍රේණිය පිළිබඳව සක්‍රියතා ශ්‍රේණිය හැදිලා තියෙන්නේ කොහොමද? රිඩක්ෂන් පොටෙන්ෂල් එක වැඩි වෙන පිළිවෙලට අඩු තැන ඉඳලා. එතකොට රිඩක්ෂන් පොටෙන්ෂල් අඩුම කාගේද ලිතියම්ගේ. ඔයාලගේ පොත්වල ඒක ඇති වගුවක් වෙනම පොඩ්ඩක් වෙලා බලන්න. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඔක්සිහරණ විභවය කාගේද අඩුම කාගේද වැඩිම ඒ වැලියු එක දීලා ඇති පොතේ. මට ඒක කොපයි එකක්වත් ගන්න බැරි වුණා මේකට. නමුත් පොටෑසියම්ගේ මෙතන ලිතියම් දාලා නැහැ. ලිතියම් පොටෑසියම්ට කලින් ලිතියම් එන්නේ. පොටෑසියම් වලින් තමයි පොතේ පටන් ගන්නෙ. එයාගේ විද්‍යුත් මේක අගේ විභවය නැත්නම් ඔක්සිහරණ විභවය එයාගේ ඍණ 2.9යි 2.9යි 2.5යි 5යි පොටෑසියම්. අනිත් අතට ෆ්ලෝරින්ගේ විභවය විතර 1.3යි 5යි 8යි වෝල්ට්. එතකොට ඔයාලට පේනවා මෙතන ඍණාගයක් තියෙන්නේ. එයාගේ ඔක්සිහරණ විභවය මෙයාගේ ධනාගයක්. ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට තමයි හැදිලා තියෙන්නේ. උඩායගේ රිඩක්ෂන් පොටෙන්ෂල් එක බොහොම අඩුයි. හැබැයි යාලගේ ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක ඔක්සිකරණ හැකියාව වැඩි. එයා හැම වෙලෙම ඉලෙක්ට්‍රෝනයක් නිදහස් කරලා ධනාරෝපණයක් දෙන්න තමයි බලන්නේ. ලිතියම් පොටෑසියම් අපි දන්නවනේ. ඒ වගේම පල්ලෙහාට යනකොට රිඩක්ෂන් පොටෙන්ෂල් එක ඔක්සිහරණ හැකියාව වැඩි වෙනවා. ඔක්සිකරණ හැකියාව ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක බොහොම අඩු වෙනවා. ඔය පිළිවෙලට තමයි හැදිලා තියෙන්නේ. එතකොට අර ඉස්සලා වීඩියෝ එකේදී කිව්වා වගේ ඒ ලෝහ ටික කවියක් මගින් හෝ මොකක් හරි විදිහකින් මතක තියාගන්නට ඕන. ඊට පස්සේ අපි නැවත එනවා අපේ මාතෘකාවකට. මාතෘකාව කෙනෙක්තරම කෝෂයක් ගැන අපි කතා කරමු. විද්‍යුත් රසායනික කෝෂයක් ගැන. කෝෂ වර්ග කිහිපයක් තියෙනවා. විද්‍යුත් රසායනික කෝෂ, ඒ වගේම විද්‍යුත් විච්ඡේදන කෝෂ කියලා කෝෂ වර්ග දෙකක් තියෙනවා. අපි කතා කරන්නේ මුලින්ම විද්‍යුත් රසායනික කෝෂයක් ගැන. විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් මේ වගේ එයාගේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙන්න ඕන. ද්‍රාවණ දෙකක ගිල්ලපු ඉලෙක්ට්‍රෝඩ දෙකක් ගිල්ලලා තියෙනවා. ඒත් එක්කම මේ හැම කෙනාටම මේ කෝෂ දෙක එකිනෙක සම්බන්ධ කරන්න දාලා තියෙනවා සෝල්ට් බ්‍රිජ් එකක්. මේක සෝල්ට් බ්‍රිජ් එකක් තියෙනවා. බාහිර පරිපථයකින් මේ දෙක සම්බන්ධ කරපුවාම එක පැත්තකට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා. එක පැත්තකින් ඉලෙක්ට්‍රෝන නිකුත් කරනවා. අනිත් පැත්තට ගලාගෙන යනවා. කෙනෙක් ඉලෙක්ට්‍රෝන ගන්නවා, අනිත් කෙනා ඉලෙක්ට්‍රෝන නිකුත් කරනවා. එතකොට කොහොමද එහෙම කරන්නේ? ධන අග්‍රේ ඍණ අග්‍රේ මේ වගේ කෝෂයක් දුන්නොත් ඔයාලට දෙන්නේ ධන අග්‍රේ ඍණ අග්‍රේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඇනෝඩ ප්‍රතික්‍රියාව, කැතෝඩ ප්‍රතික්‍රියාව සහ සම්පූර්ණ ප්‍රතික්‍රියාව වගේ අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි හිතමු
මේක මේ සොලියුෂන් එක පිටුමු මේක ඇවිල්ලා සිංක් සල්ෆේට් සොලියුෂන් එක සිංක් සල්ෆේට් සොලියුෂන් එක මේක එතකොට සිංක් කුරක් මේ තියෙන්නේ එතකොට අනිත් අතට මෙතන ඉන්නේ copper කුරක් මේ සොලියුෂන් එක copper sulfate solution අපි එතකොට බලන්න ඕන විද්‍යුත් රසායනික ශ්‍රේණියේ කවුද උඩින් ඉන්නේ කවුද පල්ලෙහෙන් ඉන්නේ කියලා. ඒ අනුව තමයි අපි ඔක්සිහරණ හැකියාව කාටද වැඩි ඔක්සිකරණ හැකියාව කාටද වැඩි කියලා අපි අඳුර ගන්න පුළුවන් වෙන්නේ එතකොට. මේක පිළිවෙල ලියාගෙන ගියොත් පිළිවෙල ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. මීට අදාළව විතරක් අපි කතා කරොත් සිංක් කොහෙද ඉන්නේ කොපර් කොහෙද ඉන්නේ කියලා ගත්තොත් අපි දන්නවා පිළිවෙල නිකන් potassium barium calcium sodium magnesium aluminium manganese zinc chromium yakada cadmium cobalt nickel tin lead hydrogen gas copper එතකොට අපිට පේනවා මෙතන උඩින් ඉන්නේ කවුද යටින් ඉන්නේ කවුද කියලා බලුවොත් සිංක් මෙතන ඉන්නවා අපි කොපර් මෙතන ඉන්නවා මොකද්ද මේකෙන් කියන්නේ සිංක් ඉන්නේ උඩ කියන්නේ මොකද්ද එයාගේ රිඩක්ෂන් පොටෙන්ෂල් එක අඩුයි ඒ කියන්නේ ඔක්සිහරණ හැකියාව අඩුයි හැබැයි ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක වැඩි ඔක්සිකරණය වෙන්න තියෙන හැකියාව වැඩි අනිත් අතට කොපර් ගත්තොත් කොපර් ඉන්නේ යටින් ඒ කියන්නේ යාගේ රිඩක්ෂන් පොටෙන්ෂල් එක වැඩි ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක අඩුයි ඒ කියන්නේ ඔක්සිහරණ හැකියාව වැඩි වෙන්නේ කොපර්ගේ ඔක්සිකරණ හැකියාව වැඩි වෙන්නේ සිංක්ගේ එතකොට අපි සාමාන්‍ය විද්‍යුත් රසායනික කෝෂයක් නම් ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකක් නේ විද්‍යුත් රසායනික කෝෂයකට කියන්නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකක් නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එකක් නම් එයාගේ ඇනෝඩය ඍණාග්‍රය එයා තමයි ඔක්සිඩේෂන් වෙන්නේ කියලා තමයි අපි මතක තියාගන්න. ඇනෝඩය ඍණාග්‍රය ඔක්සිකරණ. අපි ඒක නිකන් මතක තියාගන්න ඉංග්‍රීසියෙන් කෙනෙක් මතක තියාගන්න ඕන නම් ANODE කියලා කිව්වත් අපි කොහොමද මතක තියාගත්තේ? ඒකෙන් ඇනෝඩය N කියන එකෙන් නෙගටිව් ඍණ ඔක්සිඩේෂන් OD oxidation කියලා මතක තියාගන්න. ඒ කියන්නේ ඇනෝඩය ඍණාග්‍රය ඔක්සිකරණය. ඇරියෝ කියලා මතක තියාගන්න පුළුවන් සිංහලෙන් ඕන. හොඳයි. ඉංග්‍රීසියෙන් අයට ඇනෝඩ් ඇරියෝ. දැන් කොහොමද මතක තියාගන්න ලේසි කරගන්න මතක තියාගන්න. ඔය විදිහට මතක තියාගන්න. එහෙනම් මේ ගැටලුවේදී ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක වැඩි කෙනා හැම වෙලේම ඔක්සිකරණය වෙන්න තමයි බලන්නේ. එහෙනම් සිංක් තමයි මෙතන ඔක්සිඩේෂන් පොටෙන්ෂල් එක වැඩි. එයා ඔක්සිඩේෂන් වෙන්න බලනවා. එයා ඔක්සිකරණය වෙනවා නම් එයා තමයි ඍණාග්‍රය වෙන්න ඕන. එහෙනම් එයා තමයි ඇනෝඩ් එක වෙන්නත් ඕන. ඒ වගේම එයාගේ සිද්ධ වෙන්න ඕන ඔක්සිකරණය. එහෙනම් මෙතන සිංක් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා දෙකක් වෙන්න පුළුවන් නේ. එකක් මොනවාද? මේ සොලියුෂන් එකේ තියෙන සිංක් 2+ කියන කට්ටිය
මේකේ බැඳෙන්න පුළුවන්. කොහෙන් හරි එන ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ මේ කම්බිය දිගේ ඉලෙක්ට්‍රෝන එනවා නම් මේ ඉලෙක්ට්‍රෝන අරගෙන මෙයා මේකේ තැම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝහය දිය වෙන්න පුළුවන්. ওই දෙකනේ වෙන්නේ. ඔක්සිකරණය ඔක්සිහරණය දෙකේදී. ඒ කියන්නේ ඔක්සිකරණයක් නම් මොකද වෙන්නේ? M කියන කෙනා ඔක්සිකරණය නම් එයා ඉලෙක්ට්‍රෝනයක් නිදහස් කරලා අයනයක් බවට පත් වෙනවනේ. මෙයා ඔක්සිඩේෂන්. එතකොට ඔක්සිහරණයක් නම් මොකද වෙන්නේ? ඔක්සිහරණයක් නම් වෙන්නේ එයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ලෝහයක් වගේ තැම්පත් වෙනවා. සොලිඩ් එකක් විදිහට. ওই දෙක නෙවෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් අපි ඒකට කිව්වා රිඩක්ෂන් නේද? රිඩක්ෂන් එක. ඔක්සිහරණයක්. එහෙනම් මෙතෙන්දී ඔක්සිකරණ විභවය වැඩි සිංක්ගේ වැඩි නිසා සිංක් හැම වෙලේම ඔක්සිඩේෂන් වෙන්න බලනවා. ඔක්සිඩේෂන් කියන්නේ සිංක් වෙන මොකද වෙනව ඇත්තේ? සිංක් සොලිඩ් එක මේ කූර දිය වෙනවා. සිංක් ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් නිදහස් කරනවානේ. ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් නිදහස් කළා එයා මේ ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට ද්‍රාවණය මොකද වෙන්නේ? සිංක් 2+ සාන්ද්‍රණය වැඩි වෙනවා. නිදහස් කරන ඉලෙක්ට්‍රෝන දෙක ලෝහ කූරේම රැඳිලා තියෙනවා. එයාලා මේ කම්බිය දිගේ උඩට යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ධාරාව යන්නේ මේ පැත්තට. අනිත් අතට කොපර් ගත්තොත් එහෙම එයා පල්ලෙහා මේ ශ්‍රේණිය පල්ලෙහා හිටියේ. පල්ලෙහා ඉන්නවයි කියන්නේ රිඩක්ෂන් පොටෙන්ෂල් එක තමයි වැඩි. ඒ කියන්නේ ඔක්සිහරණය වෙන්න හැකියාව තමයි වැඩි. එහෙනම් එයා මොකද වෙන්නේ? මේ ද්‍රාවණයේ ඉන්නවා කොපර් 2+ අයන. එයා මොකද වෙන්නේ? මේ කම්බියේ දිගේ එන ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් අරගෙන මේකේ තැම්පත් වෙනවා. මේකේ වටේට තැම්පත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? කොපර් ගත්තොත් කොපර් 2+ කියන කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් සොලිඩ් එක බවට පත් වෙනවා. එයා එක්වස් හැමලේම මේ ෆිසිකල් ස්ටේට්ස් දාන්න ඕන එක්වස්ද මොනවද කියලා මෙහෙම. ඔයාලට දැන් තේරෙනවා ඇති. මේක මේ තනි පැත්තට වෙන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේක දෙපැත්තටම වෙනවා. ඒකින්ද half reactions විදිහට තමයි දාන්නේ. අර්ධ ප්‍රතික්‍රියා විදිහට. එක පැත්තකට විතරක් නෙමෙයි මේවා වෙන්නේ. දෙපැත්තටම වෙනවා. නමුත් එතකොට මතක ගන්න මොකද සිංක් රසායනික ශ්‍රේණිය උඩින්ම හිටපු කෙනා ඔක්සිකරණය වෙනවා. යටින් ඉන්න කෙනා ඔක්සිහරණය වෙනවා. එතකොට ඇනෝඩය තමයි එතකොට සිංක්. එයා තමයි ඍණාග්‍රය. ඒකෙ වෙන්නේ ඔක්සිඩේෂන් ඔක්සිකරණය. අනිත් අතට මෙයාගේ මොකද එහෙනම්? මෙයා කැතෝඩය. එයා තමයි ධනාග්‍රය. එයාගේ වෙන්නේ රිඩක්ෂන් නැත්නම් ඔක්සිහරණය. මම හිතන්නේ දැන් තේරෙන්න ඕන. එතකොට මේ වර්ග ප්‍රතික්‍රියා ඇනෝඩය කැතෝඩය නම් කරන්න දැන් දන්නවා. එයාලා තෝරගන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණීන් කියලා දන්නවා. අර්ධ ප්‍රතික්‍රියා ලියන්න දන්නවා. එතකොට තවත් වැදගත් දෙයක් මෙතෙන්දි කියන්න ඕන. මේ තුලිත ප්‍රතික්‍රියා ලියනකොට මේ සමතුලිත ප්‍රතික්‍රියා ආදී ලියනකොට මතක තියාගත යුතු ප්‍රමුඛ අවස්ථා නැත්නම් කරුණු කීපයක් තියෙනවා. මේ ඊතල දැමීම ගැන ගොඩක් ඊතල දාන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. හරි. එතකොට මම කියන්නේ ප්‍රතික්‍රියා ලියනකොට ඇනෝඩ ප්‍රතික්‍රියා සහ කැතෝඩ ප්‍රතික්‍රියා ලියනකොට අපි ඇනෝඩ ප්‍රතික්‍රියා ගැන කතා කරොත් එතෙන්දී අපි ඇනෝඩය බවට පත් වුණේ සිංක්නේ. යන්නේ ඔක්සිකරණය උනේ. එතකොට කරන්ට් සප්ලයි එකක් තියෙන වෙලාවට අර අපි අඳපු මේකේ මෙතන සෝල් බ්‍රිජ් එක මෙතන සොලියුෂන්ස් මෙතන සිංක් කූර මේ කොපර් කූර මේක මේ පිටින් කනෙක්ට් කරලා තියෙනකොට මොකද වෙන්නේ? එක පැත්තකට කරන්ට් එකක් යනවා. සිංක් වල ඉඳලා කොපර් පැත්තට කරන්ට් එක යනවානේ. එතකොට මේ ඇනෝඩේදී මොකද වෙන්නේ? කරන්ට් එක යන වෙලාවට ඉස්සරහා ඉදිරි ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ සිංක්
solid එක zinc 2 plus ධන ඉලෙක්ට්‍රෝන දෙකක් ඔය විදිහට. අනිත් අතට කරන්ට් එකක් නොයන වෙලාවට මේ කනෙක්ෂන් එක නැති වෙලාවට කරන්ට් එකක් යන්නේ නැහැ නේ. එතකොට වෙන්නේ ප්‍රත්‍යාවර්ති ප්‍රතික්‍රියාව. දෙපැත්තටම සිද්ධ වෙනවා සිංක් මෙහෙම වෙනවා අනිත් අතට මෙහෙම වෙනවා. සිංක් හරි මේක. කැතෝඩ් ප්‍රතික්‍රියාව අපි ගත්තොත් කැතෝඩ් එක ගත්තොත් අපි කැතෝඩ් එකේ ඉන්නේ කවුද? කොපර් ඉන්නේ. කරන්ට් එකක් යන වෙලාවට කොපර් 2 plus හැම වෙලේම අර එන ඉලෙක්ට්‍රෝන දෙකක් ඒකේ ඉලෙක්ට්‍රෝන නොකඩවා එනවනේ. ඒ ඉන ඉලෙක්ට්‍රෝන අරගෙන එයා කොපර් සොලිඩ් එක බවටපත් වෙනවා. හැම වෙලේම කරන්ට් එකක් එනවා නම් විතරයි. කරන්ට් එකක් නොඑන වෙලාවට නා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ප්‍රත්‍යාවර්ති විදිහට තමයි දෙපැත්තටම රියැක්ෂන් එක සිද්ධ වෙන්න පුළුවන්. ඒ සමතුලිත වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් තියෙන වෙලාවට මේ without electric current මේකත් with electric current මේ without electric current ඔය දෙක මතක තියාගන්න ඕන. එතකොට overall reaction එක කරන්නේ කොහොමද? overall reaction එක ගැන කතා කරනකොට ඔය reactions දෙකම එකතු කරලා overall reaction එක ලියන්න පුළුවන්. electric current එකක් තියෙන වෙලාවට සහ නැති වෙලාවට කියලා වෙනමම අපි දුවොත් sink කියන කෙනා physical state දාන්න ඕන. ඉලෙක්ට්‍රෝන දෙකක් අර ඉලෙක්ට්‍රෝන ගත්තේ නැහැ අතම ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන එක කැන්සල් වෙනවනේ දෙපැත්තෙන් එන ඉලෙක්ට්‍රෝන දෙපැත්තටම ඉලෙක්ට්‍රෝන වැටෙනවම එයා එකතු වෙනවා copper 2 plus හැදෙන්නේ කවුද? copper solid එක ධන zinc 2 plus එතකොට මේ තියෙන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන වෙලාවට zinc solid එක copper 2 plus equals මෙතන තියෙන්නේ හැදෙන්නේ copper solid එක zinc 2 plus equals එක. ඉතින් කරන්ට් එකක් යන්නේ නැති වෙලාවට මේක ලියන්නේ ওই විදිහටම ප්‍රත්‍යාවර්ති ලකුණු දාලා. එතකොට ඒ කොටස මතක තියාගන්න. එතකොට අපිට එයා ළඟින් කියනවා සෙල් ඩයග්‍රෑම් එක. කෝෂ සටහන අඳින්න කියනවා. එතකොට මේ විද්‍යුත් ධාරාව හට ගන්නා පිළිවෙල අනුව තමයි අඳින්නේ. ඒක අඳින්නේ කොහොමද? ඒක අඳින්න එච්චර අමාරු නැහැ. අපි ඒක අඳින්නේ මුලින්ම පටන් ගන්න කොහෙන්ද? හැම වෙලෙම ඇනෝඩේ පැත්තේ. ඇනෝඩේ ඉන්නේ සමුද සිංක් ඉන්නේ. ඇනෝඩේ මුලින්ම ලෝහ කූර තමයි තියෙන්නේ. ලෝහ කූර තියෙනවා. අපි එක ඉරකින් වෙන් කරන්න ඕනේ. එක ඉරකින් ලෝහ කූරෙන් එළියට ආපු ගමන් හම්බෙන්නේ සොලියුෂන් එක. zinc 2 plus solution එක තියෙනවා. ඒ solution එකේ එයාට අමතරව ඉන්නවා sulfate SO4
SO2- කෙනෙක් සල්ෆේට් ඊට පස්සේ අපිට හම්බෙන්නේ සෝල්ට් බ්‍රිජ් එක මේ කියන්නේ මේක පටන් ගන්න මේ ලෝහ කූරෙන් තමයි පටන් ගන්න. මේ කූරෙන් සොලියුෂන් එකට එනවා. සොලියුෂන් එකෙන් සෝල්ට් බ්‍රිජ් එකට යනවා. සෝල්ට් බ්‍රිජ් එකෙන් එහා පැත්තට යන ඒ විදිහට තමයි මේ කෝෂය සම්පූර්ණ වෙන්නේ. මේ පිළිවෙල තමයි අඳින්නේ. එතකොට සිංක් කූරේ ඉඳලා ඔන්න සොලියුෂන් එකට ආවා. සොලියුෂන් එකයි සිංක් කූරයි එක ඉරකින් තමයි වෙන් කරන්නේ. එකම සොලියුෂන් එක එකම ඉලෙක්ට්‍රෝඩ් එක නිසා. දැන් සොලියුෂන් එකේ තියෙන දෙන්නම අපි දාලා ඉවරයි. සිංක් 2+ සහ සල්ෆේට් දෙන්නම ඒ දෙන්නම වෙන් කරනවා ඉරි දෙකකින්. ඇයි? ඉරි දෙකක් නියෝජනය කරන්නේ සෝල්ට් බ්‍රිජ් එක. සෝල්ට් බ්‍රිජ් එකේ අතුරු මුහුණක් දෙකක් තියෙනවා. එක අතුරු මුහුණක් සිංක් සොලියුෂන් එකේ ගිලිලා තියෙනවා. අනිත් එක කොපර් සොලියුෂන් එකේ ගිලිලා තියෙනවා. ඒ හින්දා ඉරි දෙකක් දානවා. සෝල්ට් බ්‍රිජ් එකේ මේ පැත්තේ අන්තය සිංක් සොලියුෂන් එකේ ඉන්න අන්තය එක ඉරකිනුත් ඒකෙන් එහා පැත්තේ ඉන්නේ ඊතුරු අන්තයනේ. කොපර් සොලියුෂන් එකේ ගිලිලා තියෙන අන්තයනේ සෝල්ට් බ්‍රිජ් එකේ. ලවණ සේතුවනේ ඔකට කියන්නේ. ලවණ සේතුව එක පැත්තක් සිංක් වල ගිල්ලා තියෙනවා, අනිත් එක කොපර් වල ගිල්ලා තියෙනවා. දැන් සිංක් වලින් පටන් ගත්ත එක එරකින් පටන්ගෙන තියෙනවා. එයාගේ මෙහා පැත්තට යනකොට අනිත් ඉන්ටර්ෆේස් එක. ඒක අනිත් එරෙන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ කවුද හම්බෙන්නේ? කොපර් ඉලෙක්ට්‍රෝඩ් එක කොපර් සොලියුෂන් එක. සෝල්ට් බ්‍රිජ් එක ගිල්ලා තියෙන හැම වෙලෙම සොලියුෂන් එක. එහෙනම් එයාගේ ඉන්නේ දෙන්නෙක් ඉන්නවා කවුද? එක්කෙනෙක් සල්ෆේට් SO4 2-. එයාට පස්සේ ඉන්නවා කවුද? copper 2+. copper 2+ ඒ සොලියුෂන් එකෙන් පස්සේ කවුද ඉන්නේ? ආය හම්බෙන්නේ copper ඉලෙක්ට්‍රෝඩ් එක. copper ඉලෙක්ට්‍රෝඩ් එක. ඔය විදිහට ඔය පිළිවෙලට තමයි කෝෂ සටහන අඳින්නේ. එතකොට කෝෂ සටහන අඳිනකොටත් මතක තියාගත යුතු කරුණු කීපයක්. දැන් මේ මම නිකම්ම මේ ඇඳා විතරයි මේ ටයිප් කරා විතරයි. ඉතින් මේවා ෆිසිකල් ස්ටේට් දාන්න ඕන. මෙයා සොලිඩ්, මෙයා aqueous, මෙයා aqueous, මෙයා aqueous, මෙයා aqueous, මෙයා සොලිඩ්. ඔය විදිහට එයාලගේ සම්මත ෆිසිකල් ස්ටේට්ස් භෞතික අවස්ථා නිරූපණය කරන්න ඕන. එතකොට මේ විදිහට කෝෂ සටහන අඳිනකොට මේ ඇත්තටම අර්ධ කෝෂ සටහන් දෙකක් එකට කරලා තියෙන්නේ. සිංක් වල කෝෂ සටහන වෙනම ඒවා පොතේ තියෙන පිළිවෙල. මම මේ දෙකම එකට කරලා යන්නේ සරලව. එතකොට ඒක ඉලෙක්ට්‍රෝඩ් එකකින් පටන් ගන්න දෙපැත්තෙන් කොයි හරි අපි යන්නේ ඇනෝඩේ ඉඳලා සාමාන්‍යයෙන්. ඇනෝඩේ සිට සොලියුෂන් එකට අපි ආවා. සොලියුෂන් එකේ මේ අපි යනවා. අපි ඇනෝඩේ ඉඳලා ඇවිදගෙන යනවා කොපර් දක්වා. ඒ ගමන තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට සිංක් ඇනෝඩේ කූරේ ඉඳලා අපි බහිනවා සොලියුෂන් එකට. කූර තමයි සොලිඩ් විදිහට තියෙන්නේ. ඊට පස්සේ සොලියුෂන් එකට බහිනවා. මේ දෙක අතර අතුරු මුහුණක් තියෙන හින්දා තමයි එක ඉරකින් වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒකට එක එක නීති තියෙනවා. ඉතින් ඔය පොතේ ඒකට අදාළ ඒවා තියෙනවා. මේක තමයි සරලම විදිහ ඉතින්. ඒකලා එකම සොලියුෂන් එකකින් ඉන්න දෙන්නෙක් වෙන් කරගන්න ක්‍රමාවක් දැම්මා. සොලියුෂන් එකෙන් සොලියුෂන් එක වෙන් කරන්න සෝල්ට් බ්‍රිජ් එක, සෝල්ට් බ්‍රිජ් එක නිරූපණය කරන්න ඉරි කැලි දෙකක් ඇහුවා. කෙලින් ඉරි එන්න ඕන. මේක මේ අදේට තියෙන්නේ. මේකේ තව ඉන්නවනේ අපි දන්නවා මේ ජලය ඉන්නවා. මේ සොලියුෂන් දෙක ගත්තොත් එහෙනම් එකක මේ හදලා තියෙන ඒකෝ සොලියුෂන් එක ජලීය ද්‍රාවණනේ. එතකොට ඉලෙක්ට්‍රෝඩේ ඉන්නවා, සෝල්ට් බ්‍රිජ් එක තියෙනවා, තව ඉලෙක්ට්‍රෝඩ් එකක් ඉන්නවා. මේකේ සිංක් අයන තියෙනවා, සිංක් සල්ෆේට් අයන තියෙනවා, ජලයක් තියෙනවා. නමුත් ක්‍රියාකාරී ප්‍රභේද පමණයි අපි ඇක්ටිව් ස්පීසිස් විතරයි අපි මේකට ඇඩ් කරන්නේ. මේ කෝෂ සටහන ලියද්දි. එතකොට ජලය වගේ කට්ටිය නොසලකා හැරලා තමයි තියෙන්නේ. ඒවා මතක තියාගන්න. ඉතින් මේක මෙහෙම ඇඳලා මේක තවදුරටත් සරල කරලා අඳින්න පුළුවන් අපිට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ කෝෂ සටහනේ කෝෂයට සම්බන්ධ වෙන අය විතරයි, ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට ගන්න අය විතරයි අපි අඳින්නේ. එතකොට සිංක් ඉන්නවා, සිංක් 2+ ඉන්නවා. සල්ෆේට් අපි නොසලකා හරිනවා. මොකද සල්ෆේට් අපි මේකට අපි ගණන් ගන්න නැහැ. ඒ නිසා එයා නොසලකා හරලා ඇඳොත් මේ විදිහට
කෝෂ සටහන ගොඩක් සරල වෙනවා. පේනවද? ඒවා නීති රීති ඒවා වෙන වෙනම මෙහෙම අඳින්න ඕන. එතකොට සෝල් බ්‍රිජ් එක මෙහෙම ඉරි දෙකකින් ඇඳලා තිබ්බට මේක සමහර වෙලාවට යාලා කියනවා අපිට ඕනනම් සෝල් බ්‍රිජ් එක 33කින් අඳින්නත් පුළුවන්. මේ විදිහට නිරූපණය කරන්නත් පුළුවන්. කොහොමද දෙකෙන් එක විදිහක් තෝරගන්න. ආය මේ අයනවල සාන්ද්‍රණය මත විද්‍යුත් ගාමක බලය රඳා පවතිනනේ. මොකද අර ද්‍රාවණයේ සාන්ද්‍රණය ලෝහයන සාන්ද්‍රණය වැඩි නම් ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙන්නේ නැහැ. පසු ප්‍රතික්‍රියාව තමයි වේගවත් වෙන්නේ. මේ විදිහට අයන සාන්ද්‍රණය මත විද්‍යුත් ගාමක බලයක් රඳා පවතිනවා. එතකොට සාමාන්‍ය මේ වගේ එකක් ලියනකොට සාමාන්‍යයෙන් රීතියක් විදිහට අපිට යාගේ සාන්ද්‍රණය ලියන්න පුළුවන්. සාන්ද්‍රණය සාමාන්‍යයෙන් යාගේ සාන්ද්‍රණය මොකක්ද කියලා වරහණක් ඇතුලේ ලියලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඔප සිංක් වලින් පටන් ගත්තොත් zinc 2+ within brackets bracket එකක් ඇතුලේ අපි යාගේ සාන්ද්‍රණය කියලා 0.1 කියමු 0.1යි 0.1යි එන ඔය විදිහට පෙන්වන්න ඕන සාන්ද්‍රණය. ඒ විදිහට ඉතින් සෝල් බ්‍රිජ් එකක් ඉතින් දෙකක් ඊට පස්සේ copper 2+ within brackets එයාගේ සාන්ද්‍රණය එකේ ඊට පස්සේ copper ඔය විදිහට එයාලගේ සාන්ද්‍රණයක් පෙන්වන්න. ඉතින් ඔය නීති රීති තියෙනවා පොඩ්ඩක් කියව ගන්න. එතකොට අර්ධ කෝෂ සටහන නදින්න කොහොමද මේ දේවල් මතක තියාගන්න ඕනේ. අනිත් අතට මේ වගේ ප්‍රතික්‍රියාවක් කරනකොට අපි වැඩගත් මතක තියාගන්න තව කාරණයක් තියෙනවා. ඒක තමයි ආරෝපණ අංකය කියලා කියන්නේ.